ඔබ ව්‍යවසායකයෙක් හැටියට ඔබේ ආයතනය කරගෙන යද්දී රටේ නීති මාලාවක් තියෙනවා. ඔබේ කම්පැනි එක රෙජිස්ටර් කිරීමේ මොහොතේ සිට ඔයගොල්ලෝගේ එම්ප්ලොයිස්ට අවශ්‍ය කරන කොන්ට්‍රැක්ට්ස් හැදීම දක්වා ගොඩක් ලීගල් ඇස්පෙක්ට්ස් තියෙනවා. ඒ නිසා ව්‍යවසායකයෙක් හැටියට මේ ලීගල් ඇස්පෙක්ට්ස් ගැන දැනගත යුතුමයි. ඉතින් අපි අද යුනිකෝන් ෆැක්ටරි ඔස්සේ කතා කරන්නේ ගැනයි. මගේ නම ජයහාන් විජයසිංහ. අලුත් අදහසක් ස්ටාර්ට්අප් එකක් බවට පත් කරලා ඒ ව්‍යාපාරය වර්ධනය කරන විදිහ දක්වා දීර්ඝ ක්‍රියාදාමයක් තියෙනවා. ඒ ක්‍රියාදාමයේ එක් අංශ ගැන කතා කරන්න අත්දැකීම් සහිත ව්‍යවසායිකයින් සෑම සතියකම යුනිකෝන් ෆැක්ටරි ඔස්සේ ඔබ හමුවට එනවා. අද යුනිකෝන් ෆැක්ටරි සමග එකතු වන්නේ දිනුෂ්ක මැදගොඩ. ඉතින් දිනුෂ්ක, ඔයා ගැන අපිට පොඩි හඳුන්වා දීමක් කරන්නකෝ. මම වෘත්තීය නීතිඥවරයෙක්. වර්තමානයේ ඊලෝ චේම්බර්ස් ලෝ ෆර්ම් එකේ මැනේජින් පාර්ට්නර් හැටියට කටයුතු කරනවා. දිනුෂ්ක, ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන නීතිමය ක්ෂේත්‍ර මොනවාද? ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ගොඩක් ව්‍යවසායකයින් ආරම්භයේදී තීරණය කරන්න ඕන තමන්ට ගැළපෙන ව්‍යාපාර ස්වභාවය මොකක්ද කියන එක. ව්‍යවසායකයෙක් නම් ඔබට අවස්ථා තුනක් තිබෙනවා. පළවෙනි අවස්ථාව තමයි තනි පුද්ගල ව්‍යාපාරයක් හැටියට ඔබ තනි පුද්ගලයෙක් හැටියට පමණක් කටයුතු කරනවා නම් ලියාපදිංචි වීම. දෙවෙනි අවස්ථාව තමයි හවුල් ව්‍යාපාරයක්. ඔබ හවුල්කරුවෙක් සමග ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ හවුල්කරුවන් සංඛ්‍යාව 2ත් 20ත් අතර සංඛ්‍යාවක් නම් ඔබට පුළුවන් හවුල් ව්‍යාපාරයක් හැටියට ලියාපදිංචි වෙන්න. මුල් අවස්ථාවේ ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් හා හවුල් ව්‍යාපාරයක් කියන දෙකම අවස්ථාවේදීම ඔබ ලියාපදිංචි කළ යුතු වෙන්නේ අදාළ පළාත් පාලන ආයතනයේ. තුන්වන අවස්ථාව තමයි සමාගමක්. සමාගමක් කියන්නේ වෙනම පුද්ගල භාවයක් තිබෙන ආයතන ස්වභාවයක්. එය ලියාපදිංචි කරන්න වෙන්නේ සමාගම් දෙපාර්තමේන්තුවේ. දිනුෂ්ක, සමාගමක් අනිත් ව්‍යාපාර වලින් වෙනස් වන්නේ කොහොමද? ප්‍රධාන වශයෙන්ම සමාගමක් අනිත් මුල් අවස්ථා දෙකේ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් සහ හවුල් ව්‍යාපාරයකින් වෙනස් වෙන්නේ වෙනම නෛතික පුද්ගල භාවයක් සමාගමකට ලැබෙනවා. මොකද්ද මේ නෛතික පුද්ගල භාවය කියන්නේ? හිතන්න ඔබ පුද්ගලයෙක් හැටියට ඔබට ජාතික හැඳුනුම් පතක් තිබෙනවා, ජාති අනන්‍යතාවයක් තිබෙනවා. සමාගමකටත් වෙනම වූ අනන්‍යතාවයක් තිබෙනවා. ඒකෙන් වෙන්නේ ඔබ සමාගමක ආරම්භක ව්‍යවසායකයෙක් නම් ඒ සමාගමට සමාගමේ නමින් නඩු පැවරීමටත් සමාගමට නඩු පැවරීමට වෙනත් පුද්ගලයෙකු විසින් නඩු පැවරීමටත් හැකියාවක් ලැබෙන විදිහේ වෙනම වූ අනන්‍යතාවයක්. ඒක ඉතාමත්ම වැදගත් අනන්‍යතාවයක්. ඊට අමතරව සමාගමකට ලැබෙනවා තමන්ගේ වගකීම. ඒ කියන්නේ ඔබ ව්‍යවසායකයෙක් හැටියට ඔබ අවදානම ගන්න පුද්ගලයෙක්. ඔබගේ අවදානම ඔබට පුළුවන් වෙනවා සීමා කරන්න සමාගම් ස්වභාවයේ. මොකද තනි පුද්ගල ව්‍යාපාර හා හවුල් ව්‍යාපාරවලදී ඒ ඔබ සහ ඔබගේ හවුල්කරුවන්ට බැහැ තමන්ගේ වගකීම. ඒ කියන්නේ තුන්වන පාර්ශවයකට තියෙන වගකීම සීමා කරන්න. නමුත් ජහන් සමාගම් ස්වභාවය ගත්තාම ඒ ඔබ ආයෝජකයෙක් කියන ඔබ ව්‍යවසායකයෙක් හැටියට ආයෝජනයක් සිදු කරනවා. ඒ ආයෝජනයේට පමණයි ඔබ වග කියන්නේ. ඒ ආයෝජන එහා ඔබ තුන්වන පාර්ශවයන්ට වගකීමට බැඳී සිටින්නේ නැහැ. ඒ හරහා ඔබට පුළුවන් වෙනම වූ නෛතික පුද්ගල භාවයක් එක්ක තමන්ගේ වගකීම සීමා කරන සහ බොහෝ වෙලාවට සමාගම් වලට යම් ආකාරයක සුවිශේෂී වූ විශ්වාසනීයත්වයක් හැදෙනවා. මොකද සමාගමක් වෙනම පුද්ගලයෙක් හැටියට කටයුතු කරන්න පුළුවන්, වෙනම පෙනී සිටීමක් කරන්න පුළුවන්. ඒ කාරණාවත් එක්ක ඔබට සමාගමක් කියන එක වගකීම් සීමා කිරීමක් මතක තබාගත යුතු දෙයම තමයි සමාගම් වල ඔබගේ යුතුයකම් ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ කියන්නේ ජහන් ගොඩක් වෙලාවට සමාගමක් ආරම්භ කරන ව්‍යවසායකයෙක් හැටියට ඔබට ගොඩක් වගකීම් ලැබෙනවා. ඒ කියන්නේ ගිණුම් පවත්වාගෙන යන්න ඕන, ඒ ගිණුම් මොනිටර් කරන්න ඕන, ඔඩිට් කරන්න ඕන, අදාළ බදු ගෙවීම් සිදු කරන්න ඕන. ඒ කියන වගකීම් රාමුවටත් ඔබ සමාගමකට යොමු වෙනවා. ඒ නිසා ඔබ ව්‍යවසායකයෙක් හැටියට ඔබගේ අයිතිවාසිකම් වගේම ඔබට ලැබෙන වරප්‍රසාද වගේම ඔබ විසින් කළ යුතු කාරණා ගැනත් අවබෝධය තබාගෙන සිද්ධ කිරීම තමත් වැදගත්. ශ්‍රී ලංකාවේ සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. ජහන් වර්තමානයේ වෙනකොට සමාගම් ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් අපිට කරන්න පුළුවන් තත්ත්වයකට පත් කරලා තිබෙනවා. ඒක EROC කියන වෙබ්සයිට් එක හරහා ඔබට පුළුවන් එක ලියාපදිංචි කරන්න. මුලින්ම ඔබ
හොයන්න ඕන ඔබ අපේක්ෂා කරන සමාගම් නාමය මේ වර්තමානයේ වෙන කෙනෙක් ලියාපදිංචි කරලා තිබෙනවාද කියන එක. ඒ කියන්නේ අපි කියනවා name reservation එක. මුලින්ම ඔබ සමාගමේ නම වෙන කෙනෙක්ට රිසර්ව් වෙලා නැත්නම් වෙන කෙනෙක් පාවිච්චි කරන්නේ නැත්නම් ඔබට පුළුවන් ඒ සමාගමේ නම රිසර්ව් කරන්න. ඒ රිසර්ව් කරාට පස්සේ සමාගම් දෙපාර්තමේන්තුව විසින් අනුමත කිරීමකට පසුව අර මම පෙර සඳහන් කරපු EROC සිස්ටම් එක හරහා ඔබට සමාගම ලියාපදිංචි කිරීමට අදාළ ලිපි ගොනුව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ ලිපි ගොනුවේ ඊටමත් වැදගත් ලිපි ගොනු තුනක් තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම Form 1, Form 18, Form 19 කියන මේ ලිපි ගොනු තුන සකසන්න ඕන. ව්‍යවසායික හැටියට මේක ඊටමත් වැදගත්. මොකද ඔබ ව්‍යවසායකයා හැටියට ඔබගේ අයිතිය මෙම Form 1 කියන ලියවිල්ල හරහා තමයි ඔබට මූලික වශයෙන්ම ලැබෙන්නේ ජහන්. යම් හේකින් ඔබ කොටස්කරුවෙක් වශයෙන් සමාගමේ දායකත්වයේ වෙනවා නම් ඔබ මේ Form 1 කියන ලේඛනයේ ඔබගේ කොටස් ප්‍රමාණය දැක්විය යුතුයි. ඒ වගේම ඔබ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් එනම් පරිපාලන සම්බන්ධන කෙනෙක් වශයෙන් සම්බන්ධ වෙනවා නම් ඒ කාරණාවත් ඔබ දැක්විය යුතුයි. ඒ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් එන කාරණාව Form 18 මාර්ගයෙන් තමයි අපි දක්වන්නේ. ඊට අමතරව Form 19 මාර්ගයෙන් සෙක්‍රටරි කෙනෙක්, ඒ කියන්නේ සමාගමේ අනිවාර්යම අංගයක් වන ලේකම්වරයෙකුගේ කවුද කරන්න කියන කාරණාවත් දැක්විය යුතුයි. ඒ EROC සිස්ටම් එකේ අපි ඒ තොරතුරු දාන අතරතුර තවත් ඩොකියුමන්ට් එකක් අපි හදන්න ඕන. ඒක තමයි Articles of Association. Articles of Association කියන්නේ මොකක්ද කියන එක අපි ඉදිරියේදී කතා කරමු. ඊට පස්සේ මේ ඩොකියුමන්ට්ස් ඔක්කොමත් එක්ක මේ EROC කියන සිස්ටම් එකට අපි ස්කෑන් කරපු අපි අත්සන් කරලා ස්කෑන් කරපු ඩොකියුමන්ට්ස් ටික අපි අප්ලෝඩ් කරන්න ඕන. අප්ලෝඩ් කිරීමෙන් පස්සේ ඒ සිස්ටම් එකට පුළුවන් ඔබට අදාළ මේ ගෙවිය යුතු ව්‍යවස්ථාපිත මුදල් ගෙවීමෙන් පසු ලියාපදිංචි සඳහා දක්වන්න. ඒ ක්‍රියාවලියේ පසු අවස්ථාවකදී ඔබට ලියාපදිංචියක් සිද්ධ වෙනවා. ඒ ලියාපදිංචියෙන් පස්සේ ඔබට පුළුවන් වෙනවා ව්‍යාපාරයට අනන්‍ය වූ නාමයක් PV අංකයක් සමග ඒ කියන්නේ ඔබගේ ලියාපදිංචි අංකය සහ සමාගමේ නාමය ඔබට ලැබෙනවා. ඒ අවස්ථාව සිදු වුණාට පස්සේ ඔබ කියන ව්‍යාපාරයක් සංස්ථාපනය වුණා, කම්පැනියක් ඉන්කෝපරේට් වුණා කියලා ජහන්. දිනේෂ්ක අපිට පොඩ්ඩක් කියන්නකෝ ෂෙයා හෝල්ඩර් කෙනෙක් සහ ඩිරෙක්ටර් කෙනෙක් කියන්නේ ඇත්තටම කවුද? ඒ වගේම ඔවුන් අතර තියෙන වෙනස මොකක්ද? තාමත් හොඳ ප්‍රශ්නයක්. ගොඩක් ව්‍යවසායකින් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි Taman දන්නේ නැහැ මේ අධ්‍යක්ෂකවරයෙක්, ඒ කියන්නේ ඩිරෙක්ටර් කෙනෙක් කියන්නේ කවුද? ෂෙයා හෝල්ඩර් කෙනෙක් කියන්නේ කවුද කියලා. ඩිරෙක්ටර් කෙනෙක් කියලා කියන්නේ සමාගමේ කොටස්කරුවන්ගේ අභිමතය මත පත්වෙන වගකීමට බැඳී සිටින පරිපාලනයට සම්බන්ධ වන පුද්ගල කණ්ඩායම. අධ්‍යක්ෂකවරු තමයි සමාගමේ වගකීමට බැඳී සිටින්නේ. ෂෙයාහෝල්ඩර් කියන්නේ කොටස් හිමිකාරීත්වයේ සහිත පුද්ගලයන්. ඔවුන් තමයි සමාගමේ අයිතිවාසිකම් කියන්නේ. සමාගමේ අවසාන ප්‍රතිලාභයන් නැත්නම් වරප්‍රසාදයන් හිමි කණ්ඩායම තමයි කොටස්කරුවන් වෙන්නේ. එතකොට මේ කොටස්කරුවන්ට ලැබෙන ලාභය කොටස්කරුවන් තමයි අදාළ සමාගමේ ලාභය භුක්ති විඳින්නේ. අධ්‍යක්ෂකවරු නෙමෙයි. සමහර අවස්ථාවලදී ගොඩක් ව්‍යවසායකයන් නොදැනුවත්කම නිසා කොටස්කරුවන් නොවි අධ්‍යක්ෂකවරුන් වශයෙන් පමණක් කටයුතු කරනවා. ඒ අවස්ථාවේදී ඔවුන්ට ඇත්තටම හිමිකමක් නැහැ. ඔවුන්ට තියෙන වගකීමක් විතරයි. මතක තබා ගත යුතු කාරණාවක් තමයි යම් හේකින් සමාගම නීති ඉදිරියේ ප්‍රශ්නගත කාරණාවකට මතු වුණොත් කොටස්කරුවන් ඔවුන්ගේ වගකීම සීමා කරනවා ඔවුන් ආයෝජන කරන මුදලට. නමුත් අධ්‍යක්ෂකවරු වශයෙන් ඔබ කටයුතු කරනවා නම් ඒ අධ්‍යක්ෂකවරුන්ට ලොකු භූමිකාවක් තිබෙනවා. ඔවුන් නීති ඉදිරියේ වග කියනවා. උදාහරණයක් ගත්තොත් EPF ETF ඔබ ගෙව්වේ නැත්නම් ආයතනය කොටස්කරුවන් වගකීමට බැඳී සිටින්නේ නැහැ. බැඳී සිටින්නේ අධ්‍යක්ෂකවරු. ඒ පැහැදිලි කිරීම ඇති ජහන් මේ ඔවුන්ගේ වගකීම මොකක්ද කියලා පැහැදිලි කරන්න. ඊටමත් සාරාංශගතව අධ්‍යක්ෂකවරුන් පරිපාලනය හා වගකීමට බැඳී සිටින පාර්ශවයක්, කොටස්කරුවන් අයිතිවාසිකම් හා ලාභය ලබා ගැනීම අවසාන තීරකයන් වශයෙන් කටයුතු කරන කණ්ඩායමක් වශයෙන් සරලව හඳුන්වන්න පුළුවන්. දිනුෂ්ක, ව්‍යාපාරයක් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමක් විවෘත කරන්නේ කොහොමද? පළමුව බලන්න ඕන ඔබ ව්‍යාපාරය කුමන ගිණුමක්ද විවෘත කරන්න අපේක්ෂා කරන්නේ කියලා. ලංකාවේ බහුතරයක් ව්‍යාපාර භාවිතා කරන්නේ ජංගම ගිණුම්, එහෙම නැත්නම් ඉතිරි කිරීම ගිණුම්. එතකොට ඔබ ව්‍යාපාරයේ තේරුම් ගන්න ඕන ජංගම ගිණුමක ගොඩක් වෙලාවට චෙක්පත් නිකුත් කිරීමේ හැකියාව තිබෙනවා. ඉතිරි කිරීමේ ගිණුමක් එහෙම නැත්නම් සේවිංස් account එකකට ඔබට චෙක්පත් නිකුත් කිරීමක් එහෙම නැත්නම් ඒ හා සම්බන්ධ කටයුතු කරන්න බෑ. ඔබේ ව්‍යාපාරය ඊ타මත්ම ආරම්භක අවස්ථාවේ සිද්ධ කරන අවස්ථාවක්. ඔබට සේවිංස් account එකක් වගේ පමණක් ආරම්භ කරන්න පුළුවන්. එහෙම ඔබ
ඔබට අවශ්‍ය ගිණුම් ස්වභාවය තෝරාගත් පසු ඔබට අවශ්‍ය වෙනවා බැංකු ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න. එහිදී අපි සමාගමක් ගමු උදාහරණයක් හැටියට බෝඩ් රෙසලූෂන් එක. ඒ කියන්නේ සමාගම විසින් කියන්න ඕන මේ සමාගමේ ගිණුම විවෘත කිරීම සහ ගිණුමේ ක්‍රියාවලියට නැත්නම් ඔපරේටිං ඉන්ස්ට්‍රක්ෂන් මේ ගිණුම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැන පිළිබඳව ඉන්ස්ට්‍රක්ෂන් එකක්. බැංකුවේ මුදල් ගැනීම එහෙම නැත්නම් ස්ටෑන්ඩින් ඕඩර් එකක් නිකුත් කිරීම කාටද කරන්න පුළුවන්? අධ්‍යක්ෂකවරු එක්කෙනෙක්ට පුළුවන්ද? දෙන්නෙක්ට පුළුවන්ද? එහෙම නැත්නම් තව කෙනෙක් සම්බන්ධ වෙන්න ඕනද? ඒක අපි කියන ඔපරේටිං ඉන්ස්ට්‍රක්ෂන්ස් කියලා. මේ ඔපරේටිං ඉන්ස්ට්‍රක්ෂන් එක එක්ක බෝඩ් රෙසලූෂන් එකක් අපි පාස් කරන්න ඕන. ඒකත් එක්ක බැංකුවට අදාළ ගිණුම් ඒ බැංකුවට ආවේනික වූ ෆෝම්ස් තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා බැංක් account opening mandate එක. උදාහරණයක් ගත්තොත් ABCD කියලා බැංකු තුනක් තිබුත් ඔවුන්ගේ ෆෝමැට්ස් තුනක්. එතකොට ඔබ බැංක් account opening mandate එක fill කරන්න ඕන. ඊට අමතරව KYC ඩිරෙක්ටර්ස්ලා ඔක්කොගෙම KYCs know your customer. ඒ කියන්නේ අපි බැංකු විසින් අපේක්ෂිත තොරතුරු ලබා ගැනීමේ පත්‍රිකාව ලබා දෙන්න ඕන. සහ ඔබට අවශ්‍ය නම් අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් බැංකින් ෆැසිලිටි එක අවශ්‍ය නම් ඒ සඳහා වූ වෙනම රෙසලූෂන් එකක් තියෙනවා. ඒකෙත් ඔබ කියන්න ඕන ඒ ඔපරේටිං වෙන්නේ කොහොමද ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකකදී එන්ටර් කවුද ඔතොරයිසර් කවුද කියන කාරණාවත් ඒ ඇප්ලිකේෂන් එකේ දාන්න ඕන. ඊට අමතරව ඒ ඔන්ලයින් ෆැසිලිටි එකටත් රෙසලූෂන් එකක් ඕන. සරලව ගත්තාම බැංකුවකට ඔබ ගොස් කියන්න ඕන මට අවශ්‍යයි මේ විදිහේ ගිණුමක් විවෘත කරන්න. එතකොට ඔවුන් දෙන අදාළ ගිණුම් මොන ඇප්ලිකේෂන්ස් ඔයාලා අරන් එන්න ඕන කියලා. ඒ කොපීස් අපි ෆිල් කරලා ඒ අවශ්‍ය තොරතුරු දුන්නාට පස්සේ ගොඩක් වෙලාවට සමාගමක නම් අදාළ බිස්නස් රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් එක ෆෝම් 1 ඒ කියන්නේ අපි අර මුල් අවස්ථාවේ කියපු කොටස්කරුවන් අධ්‍යක්ෂකවරුන්ගේ දක්වූ ලියවිලි තියෙන ලියවිල්ල සහ ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එක කියන ලියවිලි බොහෝ වෙලාවට බැංකුව අපේක්ෂා කරනවා බලන්න. ඒව බැලුවට පස්සේ ඔවුන් අදාළ ගිණුම විවෘත කරනවා ජහන්. සෑම ව්‍යවසායකයෙක්ම දැනගන්න ඕන නීතිමය ලිපි මොනවද? ජහන් මම හිතන්නේ ඔබ සමාගමක් වශයෙන් කටයුතු කරනවා නම් ඔබ දැනගත යුතු වැදගත්ම ලියවිල්ල තමයි ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන්. ඒ කියන්නේ සාංගමික ව්‍යවස්ථාවලිය. මේ සාංගමික ව්‍යවස්ථාවලිය තමයි සමාගම කොහොමද කටයුතු කළ යුත්තේ කියලා අධ්‍යක්ෂකවරුන්ට දෙන ලියවිල්ල. මේකේ තියෙන හැම වගන්තියක්ම වැදගත්. මේකේදී ඔබට අධ්‍යක්ෂකවරු පත් කිරීම, අධ්‍යක්ෂකවරු ඉවත් කිරීම, මීටින් එකක් කොහොමද කැඳවන්නේ, කොහොමද කොටස් නිකුත් කරන්නේ, නිකුත් කිරීම සිදු යුතු ආකාරය මේ සියලු සවිස්තරාත්මකව දක්වන ලියවිල්ල තමයි මේ ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් කියන්නේ. ඉතින් ඒ නිසා ඔබ ව්‍යවසායකයෙක් නම් විශේෂයෙන්ම ඔබ සමාගමක අධ්‍යක්ෂකවරයෙකු හෝ කොටස්කරුවෙකු වශයෙන් කටයුතු කරනවා ඔබ ඒ ලියවිල්ල සම්බන්ධව නිසි අවධානය අවබෝධය සිටීම ඉතාමත්ම වැදගත්. ඊට පසුව ඔබට ආවේනික වූ ව්‍යාපාරයක් ඔබ කරන්නේ. එතකොට මේ ආවේනික වූ ව්‍යාපාරය තුළ ඔබ තුන්වෙනි පාර්ශ්වයන් සමග කටයුතු කරන්නේ කොහොමද? ඔබට ඉන සප්ලයර්ස්ත් එක්ක ඔබ කටයුතු කරන්නේ කොහොමද? ඔබට ඉන කස්ටමර්ස්ත් එක්ක ඔබ කටයුතු කරන්නේ කොහොමද? ඒ අවශ්‍යතාවයන්ට අනුකූල වෙච්ච ඇග්‍රීමන්ට්ස් අපි කරන්න ඕන. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු ඔබ ව්‍යාපාරය භාණ්ඩ හා සේවා විදේශ රටකට එක්ස්පෝර්ට් කරන ආයතනයක්. එතකොට ඔබ විදේශ රටකට එක්ස්පෝර්ට් කරන ආයතනයකදී ඔබ යම් ආකාරයක සප්ලයර්ස්ලාගෙන් යම් ආකාරයක භාණ්ඩ හා සේවා මිලදී ගැනීමක් සිදු කරනවා. එතකොට ඔබ ඒ අයගෙන් කොහොමද මිලදී ගැනීම සිදු කරන්නේ? ඒ සම්බන්ධව ඇග්‍රීමන්ට්ස් ඔබ හදන්න ඕන. ඒ වගේම ඔබ එක්ස්පෝර්ට් කරනවා නම් ඒ රටේ ඉන්න ආයතනයත් එක්ක ඔබ කොහොමද මේ භාණ්ඩ හා සේවාවන් ලංකාවට එක්ස්පෝර්ට් කරන්නේ? ඒ සම්බන්ධව ඔබ ඇග්‍රීමන්ට්ස් තුන. ඉතින් ඒ නිසා ජහන් මේ අවබෝධය ලබා ගැනීම කියන්නේ තමන්ගේ ව්‍යාපාරයට කටයුතු වලට ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක ඒ ඉන්ඩස්ට්‍රි එකට ඒ බිස්නස් එකට අදාළ වෙනවා. software develop කරන කෙනෙක්ට software development agreement එකක් අවශ්‍යයි. e-commerce website එකක් කරන කෙනෙක්ට business එකේ කොහොමද return policy එක අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් terms and conditions of the website අවශ්‍ය වෙනවා. refund policy එක අවශ්‍ය වෙනවා. එතකොට ඔබ තේරුම් ගත යුතු දේ තමයි මේ agreements කියන එක standard වචන නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන නැත්නම් අයිතීන් ආරක්ෂා වෙන වගකීම් ඉෂ්ට කරන්න අනිත් පාර්ශවයන්ට බැඳී සිටින විදිහට ඔබ ගැළපෙන විදිහේ agreements ගන්න ඕන. ඊටමත් වැදගත් මාතෘකාවක් තුල මම කියන්නම් ඔබ හවුල්කරුවන් සමග නැත්නම් පාර්ට්නර්ස්ලා සමග වැඩ කරනවා නම් හවුල්කරුවන් සමග කටයුතු කරන්නේ කොහොමද?
හවුල්කරුවන් එක්ක ඔබ එදිනදා ව්‍යාපාරයේදී මූ වෙන්නේ කොහොමද? නැත්නම් ආයෝජකයෙක් මුදල් ලබා ගත්තොත් ඒ ආයෝජනයත් එක්කම කොහොමද කටයුතු කරන්නේ? මේ වගේ කාරණා ඔබට පුළුවන් shareholders agreement එකකින් කරන්න. ඔබ මේ වගේ ඇග්‍රීමන්ට් එකක් තිබීම තුළ ඔබට දෙන වාසිය තමයි යම් ආකාරයක හවුල්කරුවන් අතර හරි ආයෝජකයා අතර හරි යම් ප්‍රශ්නගත කාරණාවක් මතුවුනොත් ඒ ප්‍රශ්නගත කාරණාවට විසඳුම මොකක්ද කියන එකත් මේ shareholders agreement එක තියෙන්න පුළුවන්. මම දෙන්නම් පොඩි උදාහරණයක්. ඔබ ආයෝජනයක් ලබා ගන්නවා ආයෝජකයෙක්ගෙන්. හැබැයි එතනදී ඔබ ආයෝජනයට ඔබ එකඟ වෙනවා යම් ආකාරයක ඔබේ අයිතිය ඔහුට දෙන්න ආයෝජකයාට. දැන් ඔබ දුන් අයිතිය නැවත ආයෝජකයන් ලබාගත හැකිද? ඒ කියන්නේ කොටස් අයිතින් ලබාගත හැකිද? යම් ආකාරයකින් ආයෝජකයාට මේ ඔබගේ ව්‍යාපාරයෙන් ඉවත් වෙනවා නම් ඒ කොටස් නැවත ඔබට ලබා ගැනීමට ප්‍රතිපාදන තිබෙනවද? එහෙමත් නැත්නම් ඔබට තවත් ආයෝජකයෙක් දැන් ඉන්න ආයෝජකයට අමතරව තවත් ආයෝජකයෙක් ලබා ගන්න ඕන. ඒ වගේ අවස්ථාවකදී මේ වර්තමාන ආයෝජකයාගේ අවසරය අවශ්‍යද? මේ කියන කාරණාවන් ගැන අපිට shareholders agreement එකකින් කටයුතු කරන්න පුළුවන්. එහෙම වුණාම වෙන්නේ ඔබට පුළුවන් ඔබගේ ව්‍යාපාරය grow කරනකොට ඒ අවශ්‍ය ප්‍රශ්නවලට ඉතාමත් හොඳින් මුහුණ දෙන්න. plan කරන්න. ව්‍යවසායකෙක්ට මම හැම වෙලේම කියන දේ තමයි you have to be smarter than your lawyer. ඔබගේ ව්‍යාපාරය ඔබ දන්නවා කොහොමද සිද්ධ වෙන්න ඕන කියලා. ඔබ දන්නවා ඔබගේ ව්‍යාපාරයේ තියෙන ප්‍රශ්න. නීතිඥවරයෙක්ට වඩා ඔබ දන්නවා ඔබගේ ව්‍යාපාරයේ කස්ටමර්ස්ලා, සප්ලයර්ස්ලා, ස්ටේක්හෝල්ඩර්ස්ලාත් එක්ක තියෙන ප්‍රශ්න. එතකොට මේ ප්‍රශ්න ඔබට හැඟෙන විදිහේ common sense එකකින් කොහොමද පේපර් එකට ගන්න කියන එක තමයි අපි මේ කතා කරන්නේ ජයහන්. ජයහන් කියව මේ ඔක්කොම agreements Tamanට කොහොමද උදව් වෙන්නේ? එහෙම නැතු කරන්නම් වාලේ අපි කරන දේ නෙමෙයි අවශ්‍ය වෙන්නේ තමන්ගේ ව්‍යාපාරයට සුදුසු වශයෙන් ගැලපෙන විදිහට ඒක කස්ටමයිස් කරගන්න. මම හිතනවා ඒක තමයි ව්‍යවසායකයෙක් කළ යුතු ලොකුම දේ. දිනුෂ්ක කියපු දේවල් වලින් ඔයගොල්ලන් හොඳ අයිඩියා එකක් එන්න ඇති ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් හැටියට ඔයගොල්ලන් බිස්නස් එකක් පටන් ගද්දි ලීගල් සයිඩ් එක කොහොමද හරියට ප්ලෑන් කරන්න කියලා. ඉතින් අපි දැන් දිනුෂ්ක එක්ක පොඩි සංවාදයකින් මේ ටොපික් එක ගැන තව ටිකක් එක්ස්ප්ලෝර් කරලා බලමු. ඉතින් ඇත්තටම දිනුෂ්ක කියන්නේ දැන්ට ලංකාවේ ඉන්න ස්ටාර්ට්අප්ස් වලට ලීගල් ඇඩ්වයිස් ප්‍රොවයිඩ් කරන නීතිඥවරයෙක්. ඔහු ඊලෝ චේම්බර්ස් කියන ලෝ ෆර්ම් එකේ මැනේජින් පාර්ට්නර් හැටියට දැන් කටයුතු කරනවා. ඒ වගේම ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ HR ෆීල්ඩ් එකේ උපාධිධාරියෙක්. ඉතින් දිනුෂ්ක අද අපිත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි ඔබේ වටිනා කාලය අපිට දුන්නට. ස්තුතියි ජයන්. දිනුෂ මම ඔයගෙන් ඉස්සලාම අහන ප්‍රශ්නේ තමයි ව්‍යවසායකයෙක් ඔහුගේ ව්‍යාපාරය පටන් ගත්තයින් පස්සේ හරි ලීගල් ඇස්පෙක්ට්ස් නැත්නම් හරි ලීගල් ෆ්‍රේම්වර්ක්ස් ටික ඩිසයින් කරලා දැම්මේ නැත්නම් මොකද්ද වෙන්න පුළුවන් ලොකු ප්‍රශ්න? ජයන් ඇත්තටම කිව්වොත් ව්‍යවසායකයෙක් ගොඩාක් අන්සර්ටනිටිස් එක්ක තමයි ව්‍යාපාරය පටන් ගන්න. ඒතර මේ අන්සර්ටනිටිස් වලට එයා මූණ දෙන්න නම් නීතිමය රාමුවන් වලින් ආරක්ෂිත වෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම අපි හිතමු හවුල්කරුවන් එක්ක තමන්ගේ ව්‍යාපාරය සිද්ධ කරනවා නම් ඒ හවුල් ගිවිසුම එහෙම නැත්නම් සමාගමක් නම් කොටස්කරුවන් අතර ඇති වෙන ගිවිසුම එහෙම කියන කොටස්කරුවන්ගේ ගිවිසුම shareholders agreement මේ වගේ දේවල් තිබීම තුළ යම් ආකාරයක ප්‍රශ්නගත කාරණාවක් මතුවුණොත් කොටස්කරුවන් හෝ හවුල්කරුවන් අතර යම් ආකාර එකඟතාවයන් පිළිබඳව එහෙම නැත්නම් ව්‍යාපාරයේ ක්‍රියාවලිය පිළිබඳව ප්‍රශ්නගත කාරණාවලදී ගොඩක් වෙලාවට ඒ ගිවිසුම් එහෙම නැත්නම් නීති රාමුන් තුළ උන්ට විසඳුම් ලබා ගන්න පුළුවන්. එහෙම නොවුනොත් වෙන්නේ අපිට මේ ප්‍රශ්න විසඳ ගන්න බැරුව ප්‍රශ්නයක් හැටියටම දුරු දිග යන ප්‍රශ්නයක් තමයි වෙන්නේ. අනිවාර්යයෙන්ම මොකද මම මතකයි මම වට කෝල් එකක් දුන්නා මගේ පළවෙනි ව්‍යාපාරයෙන් මම අයින් වුණාන් පස්සේ දිනුෂ්ක මම මේ ෂෙයාර්හෝල්ඩර් ඇග්‍රීමන්ට් එකක් හැදුවේ නැහැ. දැන් මම ලොකු ප්‍රශ්නයක ඉන්නේ කියලා. ඒ හින්දා මේ ඇත්තටම ඕක මට වෙච්ච දෙයක්. මම ව්‍යවසායකයෙක් හැටියට මගේ ෆීල්ඩ් එක ටෙක් සයිඩ් එක. ඉතින් මම ලීගල් එසෙන්ෂියල්ස් මුලදී හරියට බැලුවේ නැහැ. ඉතින් තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඉතින් දිනුෂ්ක කිව්වා වගේ අපි ඉස්සෙල්ලා කතා කරා ෂෙයාර්හෝල්ඩර්ස් සහ ඩිරෙක්ටර්ස්ලා අතර තියෙන වෙනස. ඉතින් ඒ හැම එක්ස්ටර්නල් ස්ටේක්හෝල්ඩර්ස් ගත්තාම මේ ලීගල් ඇස්පෙක්ට් එක අපි හරියට ඒ ඩොකියුමන්ට්ස් වලින් කවර් කරන එක ගොඩක් වැදගත් දෙයක්. තාමත් වැදගත්. ඒ විතරක් නෙමෙයි. දැන් අපි ව්‍යාපාරයක් කරන ව්‍යවසායකයෙක් හැම වෙලෙම එයාට අනන්‍ය වූ ව්‍යාපාර රාමුවට අනන්‍ය වෙච්ච වගකීම් ධාරාවක් තිබෙනවා. හිතන්න ඔබ
software developer කෙනෙක්. ඒක තමයි ඔයාලගේ service එක. එතකොට software development agreement එකක් ඔබට අවශ්‍යයි. ඔබ e-commerce site එකක් කරන කෙනෙක්. එතකොට e-commerce platform එකකට භාණ්ඩ හා සේවා විකිරණ කෙනෙක්. එතකොට ඒ ව්‍යාපාරයට තියෙන agreement එක සුවිශේෂී. එතකොට තම තමන්ගේ ව්‍යාපාරයට ආවේනික වූ තම තමන්ගේ ව්‍යාපාරයේ වගකීම් සහ ඒ ක්‍රියාවලියන් වලදී තමන්ට වෙන වගකීම් සීමා කිරීම සහ තමන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම සම්බන්ධව මේ ඇග්‍රීමන්ට් හරහා ලොකු පිටුවහලක් ලැබෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ නීති ඉදිරියේ ඔබ ලිඛිතව දේවල් තියෙනකොට ඊටමත් පහසුයි මේ දේවල් ජහන් ලියා ගන්න. දැන් ගොඩක් වෙලාවට මම දැකලා තියෙන තරුණ ව්‍යවසාය කරන දේ තමයි වුන් මගේ මිත්‍රයෙක්. ඒ නිසා අපි දෙන්න අතර හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ කියන වචන. නමුත් පටන් ගැනීමේදී එහෙම වුණාට ව්‍යාපාරයක් යනකොට ඒ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ව්‍යවසායකයෙක් හැටියට ඔබ වගකීමක් ගන්න කෙනෙක්, ඔබ ව්‍යවසායකයෙක් හැටියට ඔබ අන්සර්ටනිටි එකකට මුහුණ දෙන කෙනෙක් නම් ඔබ තමන්ගේ නීති රාමුව ලිඛිතව ඒ අදාළ ඇග්‍රීමන්ට් සබා ගැනීම ඊට අමතරව ඔබ ඔබගේ තියෙන නීතියේ වගකීම් තිබෙනවා. ඒ තමයි අනිවාර්යයෙන්ම ඔබගේ සේවකයින්ට EPF ETF ගෙවන්න ඕන. ඔබ රජයට අදාළ බදු ගෙවීම් කරන්න ඕන. මේක මම දැනගත්තේ නෑ, මම දන්නේ නැහැ. මම ස්ටාර්ට්අප් එකක් නිසා මට එක්සෙප්ෂන් එකක් තියෙනවා. මම ඔය පොඩ්ඩක් ඉතින් නවත්තන්නම්. හාන්ඩිගේ ප්‍රශ්නෙත් ඇත්තටම මේ ලංකාවේ තියෙන කෝපරේට් ලෝ ගත්තොත් මේ ස්ටාර්ට්අප්ස් සහ නිකන් නෝමල් බිස්නස් අතර වෙනසක් තියෙනවද කියන ප්‍රශ්නේ තමයි මම අහන්න කිව්වා. ඒකත් එක්කම මේ කීප එක කියාගෙන යන්න. ඉතාමත්ම හොඳයි ජාන්. මොකද දන්නවද මම දැකපු දේ තමයි ගොඩක් ස්ටාර්ට්අප් මෙන්ටැලිටි එකක් තියෙනවා. අපි එන්ටයිටල් කියන එක. ඒ කියන්නේ අපිට අපි ස්ටාර්ට්අප් එකක් ඇත්ත ස්ටාර්ට්අප් එකක් කියන අපි පටන් ගන්නවා. අපිට මේ අපි ගොඩක් අන්සර්ටනිටි ගොඩක් එක්ක කටයුතු කරනවා. නමුත් ඔබ ව්‍යාපාරයක් විශේෂයෙන්ම සමාගමක් හැටියට ලියාපදිංචි කළොත් ඔබයි තවත් සමාගමකයි අතර වෙනසක් නැහැ. ඔබ ස්ටාර්ට්අප් එකක් කියන නම ඔබට මාවේනික වෙච්ච නමක් විතරයි. අනිවාර්යයෙන්. ඔව්. ඒකට ඔබගේ වගකීම් ඔබ සේවකයෙක් ඔබ ව්‍යාපාරයේ ඉන්නවනම් ඔබ EPF ETF ගෙවන්න ඕන. ඔබ කාර්යාලය හා සේවා පනත් සේවක ඒ කටයුතු කරනවා නම් ඒ අදාළ මේ shop and office act එක අදාළ වෙන්න ඕන. එතකොට මේ කාරණාවේදී ජහන් වැදගත්ම දේ තමයි ව්‍යවසායකයෝ තීරුම් ගත යන්න ඕන විශේෂයෙන් ස්ටාර්ට්අප්ස් අය. තමන්ට නීති ඉදිරියේ සුවිශේෂී වරප්‍රසාදයන් ලැබිලා නැහැ. ඔබ අනෙකුත් ව්‍යාපාර හා සමානවම වගකීම් වලින් බැඳිච්ච ආයතනයක්. ඒ කියන්නේ අපි නිකන් හිතපු විදිහට ඔන්න කම්පැනි එකක් පටන් අරගෙන සේවකයෝ අරගෙන නිකන් හරි අපි ස්ටාර්ට්අප් එකක් නේ අපිට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ කියන හැඟීමක් තියෙන්න බෑ. ඔයාට ඒ සේම් ලයබිලිටි එක තියෙනවා බිස්නස් එකක් හැටියට රෙජිස්ටර් කරාන් පස්සේ බැංක්‍රප්සි ඉඳන් ඒ අවශ්‍ය කරන ඒ හැම දෙයක්ම ඒ විදිහටම ජහන් ඒ විදිහට මේ වගකීම තිබෙනවා. ඒ නිසා ඔබ විශේෂයෙන්ම ඔබ අධ්‍යක්ෂකවරයෙක් නම් විශේෂයෙන්ම අධ්‍යක්ෂකවරයෙක් නම් පෙර කිව් පරිදි ඔබගේ වගකීම ඉතාමත්ම වැඩි. ඔබ සේවකයන්ට EPF ETF ගෙවීම, බදු ගෙවීම රජයට සහ අදාළ බැංකුවකින් හෝ අදාළ මූල්‍ය ඇති ණය ලබා ගත්ත ණය ගෙවීම මේ වගේ කාරණාවලදී ඔබ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් ලොකු වගකීමකට බැඳී සිටිනවා. ඒ බැඳීමේදී ඔබ ස්ටාර්ට්අප් කියන නාමයෙන් ඔබට සහනයක් ලැබෙන්නේ නැහැ. දේශ මම වගේ තව එක ප්‍රශ්නයක් අහන්නම්. ඔයා අපිට කිව්වා මේ ෂෙයාර්හෝල්ඩර්ස් සයිඩ් එකේ අපි හරියට ෂෙයාර්හෝල්ඩර් ඇග්‍රීමන්ට් එකක් තිබීමෙන් අපිට වැළකෙන්න පුළුවන් මේ ප්‍රශ්න වලින්. මම ගොඩක් වැදගත් දෙයක් තමයි අපි අර ලෝයර් කෙනෙක් හොයාගන්න යන්නේ ප්‍රශ්නයක් වුණාන් පස්සේ. හැබැයි ගොඩක් වැදගත් වෙන්නේ මේ ලීගල් ෆ්‍රේම්වර්ක් එක ෆවුන්ඩේෂන් එකේම ඉන්ක්ලූඩ් කරන එක. තව අපිට පොඩි එක්සැම්පල් එකක් දෙන්නකො මේ හරි ලීගල් ෆ්‍රේම්වර්ක් එක තිබ්බ හින්දා ස්ටාර්ට්අප් එකක් නැත්නම් වගේ ක්ලයන්ට් කෙනෙක් සක්සස්ෆුල් නැත්නම් ඒ ප්‍රශ්නකින් අවොයිඩ් වෙච්ච අවස්ථාවක්. ඔව් විශේෂයෙන්ම ජහන් මට උදාහරණයක් දෙන්න පුළුවන්. දැන් ගොඩක් අපි ඇසට්ස් කියන දේවල් අපි සලකන්නේ වාහන, බිල්ඩින් ඒ වගේ දේවල් තමයි අපි ඇසට්ස් කියලා කියන්නේ. හැබැයි අපේ ට්‍රේඩ් know how, බිස්නස් එකේ යුනික් ක්ලයන්ට් ඉන්ෆර්මේෂන් මේවා හරිම වැදගත් වත්කම්. ව්‍යවසායකයෙක් අවුරුදු ගානක් තිස්සේ බිල් කරගන්න දේවල් සමහරලාවට වත්කමක් හැටියට දකින්නේ නැහැ සමහරලාට ව්‍යවසායකයෙක්. එක අවස්ථාවක් තිබුණා ඔහුගේ ව්‍යවසායකත්වය තුළ ඔහුට අවශ්‍ය වුණා මේ සේවකින් බඳවා ගන්න. මේ සේවකින් බඳවා ගන්නකොට අපිට අවශ්‍ය වෙනවා සේවකයින්ට මේ තොරතුරු එළියට දාන්න. මොකද සේවකයෙක් කටයුතු කරන්න බෑ මේ අදාළ සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් නැත්නම් ට්‍රේඩ් සීක්‍රට් එක දාන්නේ නැතුව.
එතකොට ප්‍රොපර් එම්ප්ලොයිමන්ට් ඇග්‍රීමන්ට් එකක් විශේෂයෙන්ම මේ ලැබෙන තොරතුරු අදර සේවකයාට වුණත් ඔහුට පෞද්ගලික ප්‍රතිලාභයක් ලබා ගන්න බැරි වෙන විදිහට එම්ප්ලොයිමන්ට් ඇග්‍රීමන්ට් එක හරහා කිරීම තුළ ඔහුගේ ව්‍යාපාරය සුරක්ෂිත වුණා. මොකද පසු අවස්ථාවක අදාළ සේවකයා ඒ තොරතුරුත් අරගෙන ඔහුගේම ව්‍යාපාරයක් පටන් ගන්න ගියා. නමුත් අදාළ එම්ප්ලොයිමන්ට් ඇග්‍රීමන්ට් එකේ තිබුණා මේ තොරතුරු ලැබෙන්නේ සමාගමෙන්. මේ තොරතුරු මත ලැබෙන ඒ අදාළ සප්ලයර්ස්ත් එක්ක අදාළ ක්ලයන්ට්ස්ත් එක්ක යාට එන්ගේජ් වෙන්න බෑ අවුරුදු 5ක් යනකම්. අදාළ ස්පෙસિෆික් ටර්ම්ස් තිබුණ නිසා අර සේවකයාට ඒ අදාළ ව්‍යවසායකයා ඉතාමත් මහන්සියෙන් ලබාගත්තු ඒ ට්‍රේඩ් සීක්‍රට් එක ආරක්ෂා කරන්න හම්බුණා. එතකොට මේ වගේ රයිට් ෆ්‍රේම්වර්ක් එක ලැබීම තුළ අනවශ්‍ය විදිහේ අපි කියන ලිටිගේෂන් කොස්ට් දැන් ඒකේ එහෙම නොවුණා නම් ඔහු විසින් යා යුතු වෙනවා උසාවියට අනවශ්‍ය විසින් ඔහුගේ කාලය කියන්නේ අපි ව්‍යවසායකෙක් වශයෙන් බලන්න ඕන දේ තමයි අපි උසාවි ගානේ රස්තියාදු නොවි අපි ව්‍යාපාරය වෙනුවෙන් කොහොමද අපි උපරිමේ අපේ ව්‍යාපාරයෙන් ගන්න කියන්නේ. මම හිතන්නේ ගොඩක් වැලියබල් දෙයක් නේද? මොකද ව්‍යවසායක කටියට හැමදාම චැලෙන්ජස් තියෙනවා. අනිවාර්යයෙන්ම. එතකොට ඔබ ව්‍යවසායකයෙක් නම් ඔබ හිතන්න ඕන හැම වෙලේම මම නීති රාමුව තුල කටයුතු කිරීම තුල මට පුළුවන් වෙනවා මගේ නෛතික අයිතිවාසිකම් ලබා ගන්න. ජෙහන් මම තව පොඩි කාරණාවක් කියන්නම්. ඒ තමයි ලංකාවේ අපි ගොඩක් අය භාවිතා කරන ඊමේල් හරහා පුළුවන් ඔබගේ ඇග්‍රීමන්ට් එකක් හදාගන්න. දැන් ගොඩක් අය හිතනවා මම ලෝය කෙනෙක් ඉස්සරහට යන්න ඕන, ලෝය කෙනෙක් ඉස්සර අස්සම් කරන්න ඕන. එතකොට තමයි මේකේ නෛතික වළංගුභාවය ලැබෙන්නේ කියලා. නමුත් ඔබ ව්‍යවසායකයෙක් නම් ඔබට පුළුවන් ඔබ හා අදාළ අනිත් පාර්ශවයත් එක්ක යම්මාකාර එකඟතාවයක් තිබෙනවා නම් ඒ එකඟතාවයට අදාළ කොන්දේසි ඊමේල් මාර්ගයෙන් යවන්න. මොකද ලංකාවේ තියෙනවා 50ක්. ලංකාවේ ඉලෙක්ට්‍රොනික ට්‍රාන්සැක්ෂන් ඇක්ට්. ඒතර මේ 50 යටතේ ඒ සිද්ධ වෙන විද්‍යුත් තැපෑල හරහා සිද්ධ වෙන ගනුදෙනුව නීතියේ කොටසක් හැටියට පිළිගන්නවා. ඉතින් ඒක ඇත්තටම මම දැනන් හිටියේ නෑ. ඒක සෑහෙන වැදගත් දෙයක්. ඉතාමත්ම සරල දෙයක් ව්‍යවසායකින් ඔබට භාවිතා කරන්න පුළුවන්. මතක තබා ගන්න මෙහිදී වැදගත් වෙන දෙයක් තියෙනවා. දැන් අපි ඇග්‍රීමන්ට් එකට එනකොට අපි නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය ලියනවා වගේම මේ අපේ විද්‍යුත් තැපෑල් අංකය, ඒ කියන්නේ විද්‍යුත් තැපෑල අපේ ඔෆිෂියල් ඇඩ්‍රස් පාවිච්චි කරන්න. ඔබ භාවිතා වෙනවා නම් ඔබ ඇග්‍රීමන්ට් එකක් වෙන්නේ අදාළ ආයතනයේ CEO නැත්නම් ඩිරෙක්ටර්ට මේක යවනවා නම් ඒ ඔහුගේ ඔෆිෂියල් ඊමේල් ඇඩ්‍රස් එකට මේක යවන්න. ඒක වැදගත්. අනිවාර්යයෙන්. බොහොම ස්තුතියි දිනුෂ්ක. අපි දැන් ෆයිනල් සෙග්මන්ට් එකට යන්. ගොඩක් ඉන්ටරෙස්ටිං ක්වෙස්චන් එකක් තියෙනවා. ඉතින් අපි දැන් තර්ඩ් සෙග්මන්ට් එකට යමු. ව්‍යවසායකෙක් තුල තිබිය යුතුම ගුණාංගයක් තමයි ඔරොත්තු දීමේ හැකියාව. මොකද ස්ටාර්ට්අප් එකක් කරනකොට ෆේලියර්ස් නැත්තම් අසාර්ථකත්වයන් ගොඩකට මුහුණ දෙන්න සිදු වෙනවා. අපේ හැච් ආයතනයේ අත්දැකීම් අනුව රිසිලියන්ස් නැත්තම් ඔරොත්තු දීමේ හැකියාව නැත්තම් සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න ගොඩාක් අමාරුයි. ඒක නිසා අපි අහමු දිනුෂ්කගෙන් ව්‍යවසායකයෙක් විදියට ඔබ මුණ දීපු ලොකුම අසාර්ථකත්වය මොකක්ද? ඒකෙන් ඔබට ලැබුණු අත්දැකීම් මොනවද? ඒකට ඔබ මුණ දුන්නේ කොහොමද කියලා? විශේෂයෙන්ම ව්‍යවසායකයෙක් හැටියට මම මුල් කාලේ වැඩ පටන් ගන්න යනකොට මම දැකපු දේ තමයි මම ගොඩාක් ෆෝකස් එක මගේ ගොඩක් ඩීවියේට් වෙන්න ගත්තා. ඒ කියන්නේ මම ප්‍රොඩක්ට්ස් මම ගොඩක් කාලවට ටෙක් ප්‍රොඩක්ට්ස් වලටත් මම ඉන්වෝල්ව් වුණා. ඒ කරනකොට මගේ ෆෝකස් එක ගොඩක් අලුත් දේවල් වලට මම පිවිට් වෙන්න පටන් ගත්තා. ඒකත් එක්ක මම තේරුම් ගත්තා ඒ ෆෝකස් එක කියන එක ව්‍යවසායකයෙක්ට තිබිය යුතු වැදගත්ම ගුණාංගයක්. ඔයා කොතෙක් දුරට ෆෝකස් කරනවද ඔබගේ ප්‍රොඩක්ට් එක ක්‍රියාත්මක වෙන්නේ, කියන්නේ ඒක අවුට් කරන්න, ඒ ප්‍රොඩක්ට් එක සම්බන්ධව ඔබ දක්වන ෆෝකස් එක මත ඔබට පුළුවන් වෙනවා ඒකේ සාර්ථකත්වයක් ලබා ගන්න. ඒ කියන්නේ මේ ෆෝකස් එක කියලා මම අදහස් කරන්නේ සමහරවිට ඔබ කැමති දේම වුණත් අතහරිනවා ඔබගේ ඒ අදාළ අරමුණු දක්වා යන්න. ඒ ෆෝකස් එක මට පුළුවන් වුණා පසු අවස්ථාවකදී මගේ ඒ මිස්ටේක්ස්, විශේෂයෙන්ම මගේ ෆෝකස් එක නැතුව මම කරගත්තු ගොඩක් මිස්ටේක්ස් මට පුළුවන් වුණා පසු අවස්ථාව ඉතාමත් වේගෙන් ෆෝකස් එක එක්ක ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ මාස ගණන් සමහරවිට මම මගේ ෆෝකස් එක නැතුව මම කරපු දේවල් ඉතාමත් කෙටි කාලයක් තුළ මම තේරුම් ගත්තා ෆෝකස් එකක් ඇතුව ඇක්ෂන් ප්ලෑන් එකක් එක්ක මට ඒ දේ කරනවා නම් මට ඉතාමත්ම කරන්න පුළුවන් කියන එක.
ඒ නිසා දැන් වර්තමානයේ ගත්තා මම ගොඩක් වෙලාවට මගේ ෆෝකස් එක ඉතාමත්ම ෂෝට් ටර්ම් තමයි මම තියාගන්නේ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට්ස් වලට. මොකද ඒ ෂෝට් ටර්ම් එක ඉතාමත්ම ෆෝකස් එකකින් මම කටයුතු කරනවා මේ ප්‍රොඩක්ට් එක නැත්තම් මගේ මේ අයිඩියා එක මම මේ කාලය තුල මම ඉවර කරනවා. ඒ ෆෝකස් එක තමයි මගේ නොතිබ්බේ සහ මගේ ඒ නොතිබීම තුල මම ගොඩාක් මූල්‍යමය වශයෙන් සහ මානසික වශයෙන් ඒ ක්‍රියාත්මක කරගන්න බැරිවීම තුල ලැබුවා. නමුත් ඒකට මට හැකියාව ලැබුණා ඒ හේතුව මම තේරුම් ගත්තා මගේ lack of focus එක මම ෆෝකස් කරපු නිසා මට අවශ්‍ය මගේ අරමුණු දක්වා යන්න මට පුළුවන්කමක් ලැබුණා. ඉතින් අද අපි යුනිකෝන් ෆැක්ටරි ඔස්සේ කතා කරේ ඔබ ඔන්ටර්ප්‍රනර් කෙනෙක් හැටියට ඔබට අවශ්‍ය කරන ලීගල් කන්සෙප්ට්ස් සහ එසෙන්ෂියල්ස් මොනවද කියලා. ඉතින් අද අපිත් එක්ක එකතු වුණා නීතිඥ දිනුෂ්ක. ඉතින් දිනුෂ්ක බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ බිසි ෂෙඩියුල් එකත් මැද්දේ. ඉතින් මේ අපි මේ ලංකාවේ ව්‍යවසායකත්වයේ ප්‍රචලිත කිරීමේ මෙහෙවරට ඔයා ගොඩක් දායක වුණා. ඉතින් බොහොම ස්තුතියි. ස්තුතියි ජයහන්. ඒ වගේම මම මේ අවස්ථාවේ ස්තුති කරනවා මේ US Embassy එකට අනුබද්ධ ඇමරිකන් සෙන්ටර් ආයතනයටත් ඒ වගේම මේ ස්ථානය සහ අපිට ගොඩක් විදිහට උදව් කරන හැච් ආයතනයටත්. ඉතින් දිගටම යුනිකෝන් ෆැක්ටරි ඔස්සේ එකතු වෙලා ඉන්න අපි හැම සතියේම දිනුෂ්ක වගේ ප්‍රවීණ ව්‍යවසායකයන් ගෙනල්ලා ඔවුන්ගෙන් දැනුම ඔබට ලබා දෙනවා. දිගටම එකතු වෙලා ඉන්න. ස්තුතියි.